සාදුකාරයක් දෙන්න. සාදු 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 සාදු. හොඳයි. මේ පින්වතුන් පිරිස මේ මොහොතේ මේ උත්තරීතර ආර්ය ශාසනය ඉදිරියේ මේ පෙළ ගැහෙන්නේ පින්වතුනි මේ සද්ධර්මය අවබෝධ කර ගැනීමම මූලික කරගෙන. අද තමු විවිධ දානමාන පූජා කරගත්තා කිව්වා, විවිධ පින්කම් කළා කිව්වා. මේ සෑම දෙයකම පින්වතුනි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? නිවන් දැකීම. ඒක තමු මේ ජීවිතේම නිවන් දැකීම කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් මතු මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්නට කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් සසර අවසානයේ සියලු දිව්‍ය බ්‍රහ්ම සැප කෙලවර මේ උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට කියලා තනක් ස්ථිර වශයෙන් පනව ගන්නේ නැතුව තම තමුන් එසේ හෝ කරන්නේ නිවන බලාපොරොත්තුවමයි, නිවන ප්‍රාර්ථනාවමයි. මුලින්ම දැනගන්නට ඕනි පින්වතුනි, අපි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අද දවසේ නිවි සැනසුණා. මේ ශාසනය තුලම මේ අවුරුදු 5000 කෙලවරේ නිවි සැනසුණා. මේ උත්තරීතර ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අතහැරිලා මතු මෛත්‍රී බුද්ධ ශාසනයක හෝ වේවා නිවනක් දකින්න ප්‍රාර්ථනා කරාද? මතු කල්ප කාලාන්තරයකින් වේවා නිවනක් දකින්න ප්‍රාර්ථනා කරාද? ඔය කොතන නිවන් දකින්න ප්‍රාර්ථනා කර ඒ හැම කොතන තැනක කිව්වත් නිවන් දකින්න තියෙන්නේ එකම ආකාරයට. මොකද මේ ලෝක ධාතුවට පහළ වුණු සියලු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඒකායන මාර්ගයේ විදියට දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයම. පින්වතුනි, ඒක දහම් නියාමයක්. ධර්ම න්‍යායන්ගේ කවදාවත් වෙනස් නොවන දෙයක්. එහෙනම් තමුන් අද නිවන් දකින්නවා කිව්වොත්, හෙට කිව්වොත්, මේ අවුරුදු 5000 කෙලවරේ කිව්වොත්, අන්‍ය ශාසනයක කිව්වොත්, පින්වතුනි තමුන් නිවන් දකින්නවා නම් අද තමුන් යම් උත්සාහයක් වීරියක් වඩනවාද ඒ විදිහටම උත්සාහයෙන් වීරියෙන් යුක්තව මේ ධර්මය අවබෝධ කරගන්නටම වෙන. එහෙනම් දැන් කල්පනා කරගන්නට ඕනේ තමුන් මේ ජීවිතේ විවිධ පින්කම් කරමින් තමුන් නිවන බලාපොරොත්තු වෙමින් නිවන ප්‍රාර්ථනා කරමින් යනවා කියන්නේ පින්වතුනි ප්‍රාර්ථනාවෙන් පමණක්ම නිවන් දකින්නට බෑ කියලා බුදු පියාණන් වහන්සේම දේශනා කළා. එදා මාතු පෝසක ජාතකයේදී පින්වතුනි පුතේ ඔබ නිවන් දකපන් කියලා ඒ අම්මා යම් අදිස්ථානයක් කරනකොට ඒ ප්‍රාර්ථනාව විතරක් අරගෙන එදා ඒ පුතා මම බුදු වෙනවා කියා හිටියනම් සම්මා සම්බුද්ධත්වයට පත්වීමක් වෙන්නේ නැහැ. එහෙනම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමී උපපාරමී පරමත්ත පාරමී ආකාරයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් කළ යුතු දෙයක් තිබුණා. ඒ කළ යුතු දේ කරපු නිසාමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙනම් පින්වතුනි අපිත් අද නිවන් දකින්නට ඕනි. මේ ක්ලේශයන් මරණ දාලා මේ අවිද්‍යා අන්ධකාරය දුරලන මේ ප්‍රඥා ආලෝකය දල්වාගෙන නිවි සැනසෙන්නට ඕනි කියලා කොතෙකුත් කිව්වත් කොතෙකුත් පැතුවත් පැතීමෙන් පමණක් කරන්නට බැරි වැඩක් මේක. එහෙනම් තමුන්ගේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම තුන්දොරම මේ කියන ප්‍රාර්ථනාවට අදාළ සියලු ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. පින්වතුනි, එළදෙනක් ඉන්නවා. එළදෙනකින් අනක් අරගෙන කිරි එරේවා කියලා කොච්චර පතපතා වචන පදවල කිරි දෝවන්ට ගියා. අනෙන් නිසා කවදාවත් කිරි එරෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි, එළදෙනගේ තනින් මේ කියන කිරි එරේවා කියලා පැතුවත් නැතත් දොවනකොට කිරි ටික ලැබෙනවා. එහෙනම් මේ පින්වතුන් දැනගන්නට ඕනේ ප්‍රාර්ථනාවක් ඕනේ. නමුත් තමුන්ගේ ප්‍රාර්ථනාව කළා කළ යුතු වැඩ පිළිවෙල නම් කරන්නේ. එවිට පින්වතුනි තමුන්ට ප්‍රතිඵලය හම්බ වෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරමු උදේ ඉඳලා හවස වෙනකම් මේ පින්වත් පිරිස නිවන් දකින්නට කියලා කවදා හෝ නිවන් දකින්න හරි කියලා මොකද්ද මේ කරන්නේ? පින්වතුනි සැපක් හොයනවා. සතුටක් සනීපයක් හොයනවා. තමුන්ගේ ජීවිතේ කවදා හෝ තමුන්ට සතුටක් සැපයක් අද නැත්තම් හෙට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි දැනගන්නට ඕනේ සියලු ලෝක සියලු සත්‍යෝ හොයන්නේ සැපේ.
එහෙනම් පින්වතුනි සියලු ලෝක සියලු සත්‍යෝ සැප හොයනවා. නමුත් සියලු ලෝක සියලු සත්‍යෝ දන්නේ නැහැ. මේ ලෝකයේ අතහැරී මිදෙන නිදහස් වෙන තැන තමයි සැපය. නිබ්බාණං පරමං සුඛං කියන ඒ උත්තරීතර සුඛය, ඒ උත්තරීතර ශාන්ත වූ ප්‍රණීත වූ ස්වභාවය තියෙන මේ ලෝකයෙන් අතහැරී මිදී නිදහස් වෙච්ච තැන කියලා ලෝක සත්‍යය දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ලෝක සත්‍යයත් මේ උදේ ඉඳලා හවස වෙනකන් නැහෙන්නේ. සැපේ පිණිස, සුඛේ පිණිස, සතුට පිණිස, ශාන්තයේ ප්‍රණීත භාවයේ පිණිසම තමයි. නමුත් මේ ලෝක සත්‍යය ගමන් කරන මාර්ගයේ මේ සැපේ හොයාගෙන ගමන් කරන මාර්ගයේ වැරද්දක් තියෙනවා. සුඛය හොයාගෙන වඩන ප්‍රතිපදාවේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිසායි පින්වතුනි නිවැරදි මාර්ගය නැති නිසා, නිවැරදි ප්‍රතිපදාව නැති නිසායි ලෝක සත්‍යය සැප හොයාගෙන සුඛය හොයාගෙන යන මාර්ගය තුලින් නැවතත් ප්‍රතිඵලයේ විදියට දුකම මහා ගිනි ගොඩක් මෝරුම වේ. දැන් කල්පනා කරන්න. පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කියන එක මාර ධර්මයි කියලා. ඇයි මේ රූපය මාර ධර්මයි කියන්නේ? පින්වතුනි මාර ධර්ම කියලා කියන්නේ රාග, දේශ, මෝහ නැමැති මේ තුන් ආකාරයේ උත්පාද කරන්නට හැකියාව ඇති සියලු දේවල් මාර ධර්ම. මේ සංසාරයක් අවිද්‍යාව තෘෂ්ණා බන්ධනයේ හේතුවෙන්ම රාග, දේශ, මෝහ නැමැති මාන බන්ධනයන්ට කොටු වෙච්ච තැනක් තමයි මේ රූපය කියන්නේ. අම්මා කිව්වොත් රූපේ නෙවෙයි. තාත්තා කිව්වොත් රූපයක් නෙවෙයි. තම තමුන්ගේ ගේ දොර ඉඩ කඩ රන් රිදී මුතුමැණික් කිව්වොත් ඒ සියල්ල රූප. එහෙනම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ රූපේ මාන ධර්මයි කියලා. දැන් කල්පනා කරන්න ඇහැ කියන්නේ රූපයක් නෙවෙයි. ඇහි රූපයක් අනින්ට කිව්වම ඇහැ අපි රූපයකට ගන්නවා. පින්වතුනි කෙස් ලොම් නියදත් සම්මස් සැටනහර ඒ සියල්ල රූපද නැද්ද? රූප. රූපයකට ගත්තේ. එහෙනම් පින්වතුනි මේ කියන රූපය මාන ධර්මයි නම් ඇස කිව්වත් කන නාසය දිවකය කිව්වත් අම්මා තාත්තා දුව දරුවා ගස්ගල් පර්වත කිව්වත් මේ වැලි කැටේ ඉඳලා පින්වතුනි මාන ධර්මයට අය රූපම තමයි. එහෙනම් තමු සැපේ හොයාගෙන සුඛය හොයාගෙන යන්නේ රූප පස්සේ නෙවෙයි. ගෙවල් දොරවල් පස්සේ යනවා සැප ලැබෙයි කියලා. රන් රිදී මුතුමැණික් පස්සේ යනවා සැප ලැබෙයි කියලා. අම්මා තාත්තා දුව දරුවා ස්වාමියා භාර්යාව පස්සේ යනවා සැප ලැබෙයි සුඛය ලැබෙයි කියලා. දැන් පින්වතුනි මේ සියල්ලම අපි කතා කරා මාර ධර්ම. රූපේ මාර ධර්මයි නම් ඇස කන නාසය දිවකය අම්මා තාත්තා දුව දරුවා සියල්ල රූප. එහෙනම් මේ සියල්ල මාර ධර්ම. දැන් තමන් සුඛයේ පස්සේ සැපේ පස්සේ යන්නේ. මාර ධර්ම පස්සේ ගිහින් සැප බලාපොරොත්තු වෙනවා සුඛය බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අපි මෙහෙම හිතන්න අසත්පුරුෂ කෙනෙක් පස්සේ ගිහින් අසත්පුරුෂ කෙනෙක් එක්ක ආශ්‍රය නිශ්‍රය ඇති කරගත්තාම අසත්පුරුෂ කෙනෙක් එක්ක තම තමන් සුහද මිත්‍රශීලී භාවයක් ඇති කරගත්තාට පස්සේ තමුන්ට නැවත පෙරලා හම්බ වෙන්නේ අසත්පුරුෂ දෙයක්මයි. අපි උදාහරණයකට කියමුකෝ හොරකම් කරන මිනිස්සෙක් එක්ක තමුන් බොහොම සුහදශීලී වෙනවා. ඒ හොරකම් කරන කෙනාත් එක්ක නිතර ආශ්‍රය නිශ්‍රය කරනවා. තමුන්ට ඒ සත්‍යයෙන් හම්බ වෙන ආවාද අනුශාසනා මොනවද? සැලසුම් මොනවද? හොරකම් කරන විදිය, අහුවෙන්නේ නැති වෙන විදිය. පින්වතුනි, තමුන්ට හොරකම ගැන යම් කිසි අවබෝධයකට පත්වීම සඳහා හොරෙක් ඇසුරු නිසුරු කිරීමෙන් තමුන්ට මගේ දෙලිය. ඊගාවට තමුන්ට පින්වතුනි හොරකම් කරලා යම් කිසි අවස්ථාවක නීතියට කොටු වුණොත් තමුනුත් ඒ ආශ්‍රය නිශ්‍රය තුල ඉන්නවා නම් තමුනුත් හොරෙක් එක්ක ඉන්න නිසා හොරා කියන ලේබලෙමයි වදින්නේ. තමුනුත් නිකම්ම හොරෙක් බවට පත් වෙනවා. පින්වතුනි සමාජයේ ප්‍රචලිත වෙලා ඉන්න හොරෙක් කියලා කෙනෙක් එක්ක තමු මහමගට බැහැලා ගමනක් බිමනක් යනකොට හෝ ඒ හොරාව මහමග හම්බ වෙලා තමුන්ට මග කතා කරන්නට වුණොත් හෝ අහල පාල බලන් ඉන්න අය පවා කියන්නේ කුමක්ද? හොරෙක් එක්ක ඉන්න නිසා තමුන්ට හොරකමේ අංශු මාත්‍රයක් හෝ ගෑවිලා යනවා. එහෙනම් පින්වතුනි අපි සුඛය සැපේ බලාපොරොත්තු වෙන්නේ.
අපි නිදහස් වීම හිතේ නිවීම බලාපොරොත්තු වෙන්නේ. රාග ද්වේෂ මෝහ කියන මාර ධර්මයන්ගෙන් සකස් වෙච්ච මේ රූප පස්සේ නම් යන්නේ. රූපේම නම් ආශ්‍රය නිශ්‍රය කරන්නේ. රූපය තුලින්ම නම් තම සැපේ සුඛේ දකින්නට උත්සාහ කරන්නේ. රූපයෙන්ම නම් කවදා හරි මට සැනසෙල්ලක් ලැබෙයි, මට නිවීමක් ලැබෙයි කියලා රූපයෙන්ම නම් තමුන් පතන්නේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි හරියට හොරෙක් ආශ්‍රය නිශ්‍රය කළා හා සමානයි. එහෙනම් පින්වතුනි දැන් රූපය ආශ්‍රය නිශ්‍රය කරගෙන රූපය තුලින් සතුටක් සනීපයක් සැපයක් සුඛයක් බලාපොරොත්තු වෙන රූපයත් එක්ක මිත්‍ර වෙන තමුන් මේ වක්‍රාකාරයෙන් ආශ්‍රය නිශ්‍රය කළා තියෙන මාර න්‍යායමයි. තමුන් මේ වක්‍රාකාරයෙන් සැපේ සුඛය බලාපොරොත්තු වෙලා තියෙන මාර න්‍යායමයි. පින්වතුනි දැන් තමුන්ට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මාර න්‍යායයටයි මාර ධර්මයක්මයි තමුන්ට ප්‍රතිඵලයේ විදියට හම්බ වෙන්නේ. හොරෙක් ඇසුරු නිසුරු කිරීමෙන් හොරා කියන ලේබලේම තමුන්ට ලැබෙනවා වගේ මාර න්‍යායට මාර ධර්මයට අයිති රූපය ඇසුරු නිසුරු කිරීමෙන් ආශ්‍රය නිශ්‍රය කිරීමෙන් මේ රූපය තුල ඉඳගෙන රූපයේ බැහැගෙන තමුන් සැපය සතුට සනීපය හොයන්ට යෑමෙන් නිවන හොයන්ට යෑමෙන් තමුන්ට ලැබෙන්නේ මාර න්‍යායට අයිති දෙන්න. එහෙනම් පින්වතුනි දැන් මාර න්‍යායට අයිති දෙයින් ලැබෙන්නේ මොනවද? අවිද්‍යා තෘෂ්ණා සහගත මේ සංසාර පැවැත්මට කොටු වෙන්නා වූ පටිපදාව. එහෙනම් දැන් අපි හිතමු පටිපදාව කිව්වම පින්වතුනි අපිට පුළුවන් සත්පුරුෂ භාවයේ ධර්මයේ තියෙන පටිපහදාගෙන අසත්පුරුෂ භාවයට යන්නත් පුළුවන්. අසත්පුරුෂ භාවයේ නැමැති මේ පටි ටික පහදාගෙන සත්පුරුෂ භාවයට යන්නත් පුළුවන්. එහෙනම් පින්වතුනි කෙනා වඩන්නා වූ දෙයට සාපේක්ෂයි මේ සියල්ල. එහෙනම් දැන් රූපයම පිහිට කරගෙන රූපයේම බැහැගෙන ලෝක සත්වයා සතුටක් සනීපයක් සැපයක් හොයනවා. ඕක තමයි ලෝක සත්වයා දුකින් නිදහස් වීම සඳහා වඩන්නා වූ මාර්ගය. පින්වතුනි බුදු පියාණන් වහන්සේ මේ කියන අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවේ යෙදিলা. උන්වහන්සේ ගිහි ජීවිතේ ඉන්න තාක්කල් අවුරුදු 29ක්ම අභිනික්මන් කරන මොහොත දක්වාම මාලිගාවේ සියලු සැප විඳලා රම්‍ය සුරම්‍ය සුබ විදියට මාලිගා හදාගෙන දෙසිදස්සු පිරිවරාගෙන සියලු සැප විඳලා මේ කියන සැපය තුලින් දකින්ට තියෙන ආස්වාදයක් දැක්කා. උන්වහන්සේ සියල්ල අතහැරලා දාලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරමින් දුකේ ගිලිලා මේ කියන නිවන සැපේ සුඛය සදා සැපවත් වීමේ ස්වභාවය අවබෝධ කරගන්න පටිපදාව මාර්ගය තුලත් උන්වහන්සේ යෙදුණා. නමුත් ඔය දෙකින්ම මේ කියන ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙච්ච තැන උන්වහන්සේ මජ්ක්‍ධිමා පටිපදාවට බැස්සා. පින්වතුනි අපි මජ්ක්‍ධිමා පටිපදාව කිව්වම හිතාගෙන ඉන්නේ ශරීරයට වැඩි සැපක් නොදෙන, ශරීරයට වැඩි දුකකුත් නොදෙන ඔය මැද්දේ තියෙන තැන මජ්ක්‍ධිමා කියලා අපි හිතන්නේ. එහෙනම් පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාම ඔය කියන සැපත් නොදෙන දුකත් නොදෙන මැදුම් පිළිවෙත තුල තමයි ඉන්නේ. එහෙනම් මේ වෙනකොට සියලු දෙනාම නිවන් දැකලා තියෙන්න ඕනේ. නමුත් මේ මොහොතේ කල්පනා කරගන්න ඕනේ සැපත් නොදෙන දුකත් නොදෙන මැද්දේ ඉන්න සියලු දෙනාම තව තවත් උපේක්ඛාව තුල අනාථ වෙලා ඉන්නවා මිසක් අපි හම්බ කරගෙන කාලේ අපි ජීවත් වෙනවා. අපි කාටවත් අවඩක් අසාධාරණයක් කරන්නේ අපිට පුළුවන් හැටියට අපි අනුන්ට දෙනවා, පින්දහම් කරනවා. ඒ නිසා මන් තරම් හොඳ කෙනෙක් නැහැ කියන තැන ඉඳගෙන පින්වතුනි ඔය මැද්දේ ඉන්න සියලු දෙනාම අනාථ අසරණ වෙලා තියෙනවා මිසක් කිසිම කෙනෙක් මිදිච්ච තැනක් නැහැ. එහෙනම් පින්වතුනි මේ කියන්නේ රූපේ බැහැගෙන රූපේ පිහිට කරගෙන රූපේ සරණ කරගෙන එක්ක රූපය තුලින් දැඩිව දුක දීලා හෝ එක්ක රූපය තුලින් දැඩිව සැප දීම තුලින් ওই දෙකෙන්ම වෙන්නේ ওই දෙකෙන්ම මිදිලා දුකත් දෙන්නේ නැහැ සැපත් දෙන්නේ නැහැ කියන තැනින් මිදිලා මැද්ද මෝහය කියන මේ කියන රූපයටම නැවතත් බහගන්න. එහෙනම් පින්වත්නි රූපයෙන් මිදී අපි නිවන කරා යන්නට ඕනේ නම් තමුන් මේ රූපය කියන එක ඇත්ත ඇති සැටියෙන් දකින්න.
රුප්පන්ති මේ රූපං කියලා භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මයේ තුල ආර්ය විනය තුල සඳහන් කරනවා. රුප්පන්ති මේ රූපං කියලා කියන්නේ මොකද්ද? පින්වතුනි රුප්පණය වන හේන් රූප කියන. අපි මේ පින්වතුන්ගෙන් ඇහුවොත් එන්නේ රූප කියන්නේ මොකද්ද කියලා. තමන් කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච දෙයක් රූප කියලා. එහෙම නැත්නම් පින්වතුනි රූප කිව්වම තමන් කියනවා මේ නාම ධර්ම වල එකතුවක් රූප කියලා. එහෙමත් නැත්නම් කියනවා රූප කියලා කියන්නේ මේ විඥානයේ නැමැති මායාකාරය මේ රූප කියලා කියන්නේ. පින්වතුනි ඔය සියල්ල නිකම් පොතේ දැනුමක් විතරයි. කවුරුත් කියන නිසා කියන දෙයක් විතරයි. එහෙනම් අපි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම දැක ගන්නට ඕනේ රූපය කියන්නේ මොකක්ද කියලා. පින්වතුනි ඔකට උදාහරණයක් අපි ගමු. ඔන්න දැන් සූර්යාලෝකයේ පායා එන වෙලාවක ගහක් තියෙනවා. ඒ ගහේ හෙවණැල්ල මහ පොළොව මතට වැටෙනවා. මහ පොළොව මතට ගහේ ඡායාව මේ වැටෙනවා. පින්වතුනි ඡායාව මහ පොළොව මතට වැටුණාට පස්සේ අපිට කොයිම මොහොතකවත් කිව්ව හැකිද මේ ඡායාව කියන එක මහ පොළොවෙන් මතුණා එහෙම නැත්නම් මහ පොළොව ඇතුලේ ඉඳලා එහෙම නැත්නම් ඒකේ අයිතිකාරත්වය මහ පොළොවට කියලා පනවන්නට පුළුවන්. පින්වතුනි එහෙම නැත්නම් ඡායාව මහ පොළොව මත වැටීම පිණිස සූර්යාලෝකයේ හේතුවක් වුණා ගහේ රූපේ හේතුවක් වුණා ගහ හේතුවක් වුණා. අපිට කොයිම මොහොතකවත් ඡායාවේ අයිතිකාරත්වය ඡායාවේ අයිතිය ආලෝකයට පනවන්න පුළුවන්ද ගහට පනවන්න පුළුවන්. ආලෝකය ප්‍රත්‍ය කරගෙන ගහ ප්‍රත්‍ය කරගෙන මහ පොළොව ප්‍රත්‍ය කරගෙන ඡායාව මහ පොළොව මත විද්‍යමාන වෙනවා. ආලෝකයයි ගහයි මේ කියන මහ පොළොවයි මේ තුන ප්‍රත්‍ය කරගෙන ගහේ ඡායාව මහ පොළොව මත විද්‍යමාන වෙද්දී අපිට කොයිම වෙලාවකවත් පනවන්න බෑ. ඡායාවේ අයිතිකාරත්වයේ ඡායාවේ අයිතිය ඡායාව කොහේ ඉඳන්ද ආවේ? ඡායාව කොහාටද යන්නේ කියලා අපිට කොහෙටවත් පනවන්න. එහෙනම් පින්වතුනි දැන් අපි කල්පනා කරමු. ගහකොළ වල දැක්කා කියන තැන නේද අපි රූපයක් පනවගන්නේ? අම්මා තාත්තා දැක්කා කියන තැන නේද අපි රූපයක් කියලා පනවගන්නේ? ගේදොර රන් රිදී මුතුමැණික් දැක්කා කියන තැන තමයි අපි රූපයක් කියලා පනවගන්නේ. එහෙනම් පින්වතුනි දැන් මොහොතකට මහ පොළොව තමුන් වෙන්න. මොහොතකට මහ පොළොව තමුන් වෙලා මේ කියන අම්මව දකින්නවා තාත්තව දකින්නවා කියන එක ගහ කරගන්න. ආලෝකය තමයි පින්වතුනි මේ පෙනීම කියන්නේ. පෙනීම තියෙන නිසාමයි අම්මා දකින්නවා වෙන්නේ තාත්තා දකින්නවා වෙන්නේ ගස්ගල් පර්වත දකින්නවා වෙන්නේ. එහෙනම් මොහොතකට තමුන් මහ පොළොව වෙලා පෙනීම කියන එක ආලෝකය කරගෙන ගහ කරගන්න තමුන් මේ දකින්නවා කියන අම්මා තාත්තා ගස්ගල් පර්වත දුවදරුවෝ ඉසිය. දැන් පින්වතුනි තමුන් කල්පනා කරගන්නට ඕනේ ගහ ප්‍රත්‍ය කරගෙන ආලෝකයේ ප්‍රත්‍ය කරගෙන මහ පොළොව ප්‍රත්‍ය කරගෙන ඒ මත ඡායාව වැටෙනකොට ඒ ඡායාව පොළවේ ඉඳලා ආවා ආලෝකයේ තුල ඉඳගෙන ආවා ඒ ඡායාව ගහ තුල ඉඳගෙන ආවා කියලා තැනක් පනවන්නට බෑ. පෙර පසු නොවි මේ තුන් සිද්ධාන්තයම ඒක රාශී වෙලා ප්‍රත්‍ය ඒක රාශී වෙනකොට ඡායාව විද්‍යමාන වෙනවා වගේ පෙනීම කියන තැන ඇහැ කියන තැන රූප කියන තැන ඇහැ රූප පෙනීම නැමැති තුන් සිද්ධාන්තයම පෙර පසු නොවි ප්‍රත්‍ය වෙනකොට නෙවෙයිද අහවල් රූපේ ඡායාව මේ මත වැටෙන්නේ. පින්වතුනි අම්මව දකින්නවා තාත්තව දකින්නවා කියන තැනදී රූප දකින්නේ කොහෙද? තමුන් මොහොතකට මහ පොළොව වෙන්න කිව්වා. මහ පොළොව මතයි ඡායාව වැටෙන්නේ නම් ඇහැ මතයි මේ වර්ණ මාත්‍රය වර්ණ සටහන වැටෙන්නේ. පෙනීමට අපි කිව්වා ආලෝකය. එහෙනම් පින්වතුනි ආලෝකය මේ සංසාරයක්
පෙනීම නැමැති ආලෝකය අරන් ආපු නිසාමයි සංසාරේ කර්ම විපාක භුක්තියේ ප්‍රතිඵලයේ විදිහට පෙනීම ආපු නිසාමයි මේ පෙනීම තියෙන නිසාමයි ඇහැ මතට මේ කියන රූපේ ඡායාව වැටෙන්නේ ආලෝකයේ තියෙන නිසාමයි මහා පොළොව මතට ගහේ ඡායාව වැටෙන්නේ වගේ පෙනීම තියෙන නිසාමයි ඇහැ මතට රූපේ ඡායාව වැටෙන්නේ එතකොට පින්වතුනි එසේ වැටෙනකොට ඡායාව ආලෝකයට අයිතිය පනවන්න බෑ වගේ දැන් මේ වැටෙන ඡායාව යමක් දැක්කා කියන ඡායාව ඇහැට පනවන්න පුළුවන්ද පෙනීමට පනවන්න පුළුවන්ද එහෙම නැත්නම් අහවල් දේ දැක්කේ කියලා රූපයට පනවන්න පුළුවන් මහ පොළොව මත විද්‍යමාන වෙන ඡායාව ගහේ ඉඳලා කියලා ගහට පනවන්නත් බැරි ආලෝකයේ ඉඳලා ආවා කියලා ආලෝකයට පනවන්නත් බැරි මහ පොළොව තුල ඉඳලා ආවා කියලා මහ පොළොවට පනවන්නත් බැරි නමුත් මේ තුන් සිද්ධාන්තයේම පෙරපසු නොවන ප්‍රත්‍යේක රාශී වීම මත ඡායා විද්‍යමාන වන්නේ යම්සේද අහවල් දේ දැක්කා කියන තැනට යන්න කලින් දැක්කා කියන සිද්ධාන්තයෙන් පිටුතුනේ යමක් දකින්න ඒ යම තමයි මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා කියන යම් ආකාර ලිංග නිමිති ප්‍රඥප්ති කියන්නේ දිග පළල උස මහත ඒකට අවශ්‍ය සියලු දත්ත මානසිකාර ටික ඒක රාශී කළා අම්මව දැක්කා තාත්තව දැක්කා කියන අபிසංකරණ වැඩපිළිවෙලට යන්නේ එහෙනම් පින්වතුනි එතනට යන්න කලින් මේ කියන්නේ දැක්කා කියන තැනට හේතු වෙනවා ඇහැ රූප සහ පෙනීම කියන මේ තුන් සිද්ධාන්තය. දැන් කල්පනා මේ පින්වතුන්ට පේනවා කියන එක පෙනීම කියන එක ජීවමාන වෙන්නේ ඇහැ ඇතිකල්හිම නෙවෙයිද රූප ඇතිකල්හිම නෙවෙයි. පින්වතුනි මේ පින්වතුන්ට ඇහැ ජීවමාන වෙන්නේම රූප ඇතිකල්හිම නෙවෙයිද පෙනීම ඇතිකල්හිම නෙවෙයි. පින්වතුනි මේ පින්වතුන්ට රූප ජීවමාන වෙන්නේම ඇහැ ඇති කල්හිම නෙවෙයිද පෙනීම ඇති කල්හිම නෙවෙයි. පෙනීමක් නැත්තම් පින්වතුනි ಜಾති අන්ධයාට කවදාවත් රූප හම්බ වෙලත් නැහැ ඇස් හම්බ වෙලත් නැහැ. එහෙනම් පින්වතුනි රූප නැත්තම් මේ ලෝකේ කවදාවත් අම්මා තාත්තා දුව දරුවා ගහකොළ වැල ගල කියලා රූප නැත්තම් කවදාවත් තමුන්ට පෙනීමක් කියන දෙයක අත්දැකීමක් හම්බ වෙයි. එහෙනම් පින්වතුනි මෙතනදී තේරුම් ගන්න ඕනි අපි හිතන් ඉන්නවා ඇහැ පහළ වුණාට පස්සේ මේ කියන රූප සහ පෙනීම පහළ වෙනවා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා රූප පහළ වෙලා තියෙනවා රූප පහළ වුණ නිසා රූප පහළ වුණාට පස්සේ ඇහැ සහ පෙනීම පහළ වෙනවා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා ඇසුත් තිබුණා රූපත් තිබුණා පෙනුණා දැන් කියලා. නමුත් පින්වතුනි දැන් කල්පනා කරගන්නට ඕනේ. අතීතයේ පෙනිච්ච ඒවා ඔක්කොම අතීතයට වැළලීලාද නැද්ද තියෙන්නේ? තමුන් ඊයේ තම්මව දැකලා අදත් තම්මව දකින්නකොට ඊයේ දවසේ දැක්ක එක මතක සටහන් වලින් මානසිකාර වලින් මේ මොහොතට ජීවමාන කරගන්නවා නේද? ඒක මනස මූලිකයිනේ. නමුත් ඊයේ ඇහැ රූප පෙනීම කියන ඇහැ රූප චක්කු විඥාන කියන සිද්ධාන්තය නැවත මේ මොහොතේ මෙනෙහි කරනකොට ඒක මනදම්ම මනෝවිඥාන වනවා මිසක් නැවතත් ඒක ඊයේ දැකපු එක අද මෙනෙහි කරනකොට ඇස රූප චක්කු විඥාන වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි අතීතයේ ඉඳලා ආපු අම්මෙක් තම මනසින් ජීවමාන කරගන්නවා මිසක් ඊයේ හිටපු අම්මව අද ජීවමාන කරගත්ත හැකි. ඊයේ තමුන්ට කවුරු හරි යමක් කියන ඒ කියන එක කනයි සෝතයයි ශබ්දයයි සෝත විඥානයයි කියන මේ තුන ඔස්සේ ජීවමාන වුණා මිසක් පින්වතුනි ඊයේ කිව්ව එක අද මෙනෙහි කරනකොට මෙනෙහි කිරීම කියන එක මනයි ධම්මයි මනෝ විඥානයි කියන මනසේ මානසිකාරයක් නැවත ජීවමාන වෙනවා මිසක් ඊයේ කියපු එක ඊයේ ඇහිච්ච එක අද මෙනෙහි කරනකොට නැවතත් සෝතයයි සද්දයයි සෝත විඥානයයි ජීවමාන වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඊයේ ඇහිච්ච එක
සෝතයයි සද්දයයි සෝත විඥානයයි කියන මේ තුන් සිද්ධාන්තේ ඊයේ ඉපදිලා ඊයේ එතනම නිරුද්ධ වෙලාද නැද්ද තියෙන්නේ? ඊයේ කිව්ව එකද මෙනෙහි කරනකොට සෝතේ නැවත උත්පාදනය වෙන්නේ නැහැ. ඊයේ කිව්ව එක නැවත මෙනෙහි කරනකොට මනයි ධම්මයි මනෝ විඥානයි කියන මානසිකාර මනෝමූලිකව විතරයි මේ ජීවමාන වෙන්නේ. එහෙනම් අද නැවත අහනකොට තමයි අද නැවත ඇහෙනකොට තමයි නැවත සෝතය සද්දේ සෝත විඥානිය උත්පාදනය වෙන්නේ. ඊයේ දැකපු එක හෝ මේ අවුරුදු 30 40 50 ගත වෙච්ච කාලයේ දැකපු ඒවා සියල්ල පින්වතුනි අද නැවත මෙනෙහි කරනකොට නැවත සෝතේවත් නැවත චක්කුවවත් ඊයේ පෙරේද මේ අවුරුදු ගානෙම විඳපු රස විඳපු ස්පර්ශ විඳපු ගන්ධ නැවත මේ මොහොතේ මෙනෙහි කරනකොට ගාන විඥානයවත් ගන්ධයවත් පින්වතුනි ඔය කිසිවක් නෙවෙයි ජීවමාන වෙන්නේ. මනයි ධම්මයි මනෝ විඥානයි කියන මානසිකාර පමණයි ජීවමාන වෙන්නේ. එහෙනම් දැන් කල්පනා කරගන්න. තමුන් ඊයේ දැකපු එක අදත් තියෙනවා කියලා කොහොමද කියන්නේ? ඊයේ සෝතේ අරහපු එක අදත් තමුන්ට ඊයේ ඉඳලම පැවතගෙන ඉන්නේ කොහොමද? ඊයේ සෝතේ අහපු එක ඊයේ නිරෝධයි. අද තමුන් ඒක මෙනෙහි කරනකොට ඒක මනස මූලික කරගෙන මන ධම්ම මනෝ විඥානයේ නැවත උපදිනවා මිසක් මානසිකාරයේ උපදිනවා මිසක් නැවත සෝතේවත් සද්දේවත් සෝත විඥානයේවත් ඉපදුනේ නැහැ. එහෙනම් පින්වතුනි සමුදය කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ පින්වතුනි උදාවීම. උදේ කියන්නේ උදාවීම. සමුදය කියලා කියන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා බන්ධනයේ උදාවීම. එතකොට පින්වතුනි මෙතන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නම් උදාවීමක් ගැන. දැන් තමුන් කල්පනා කරලා බලන්න අපිට මෙතුවා කාලයක් වැරදිච්ච තැන. අපිට රූප උදා වෙලා ද තිබුණේ කාලයක් තිස්සේ පැවතගෙන ආපු දේවල්ද තිබුණේ. පින්වතුනි උදා වෙලා කියන්නේ අතීතයේ උදා වෙච්ච දෙයක්. උදා වනවා කියන්නේ මේ මොහොතක් ගානේ සිදු වෙමින් පවතින ක්‍රියාවලිය. දැන් තමුන්ගේ අම්මා මොහොතක් ගානේ සමුදය වෙලාද තියෙන්නේ? උදා වෙමින්ද තියෙන්නේ උදා වෙච්ච එකක්ද? පින්වතුනි තමුන්ගේ ලෝකේ තමුන්ගේ අම්මා අතීතයේ ඉඳලා පැවතගෙන ආපු තමුන්ගේ ලෝකේ තමුන්ගේ කෙස් ටික නිය ටික ලොම් ටික මේ දත් නහර ඇට විදුළු ඔය කියන සියලු දේවල් දැන් අවුරුදු 40ක් 50ක් 60ක් තිස්සේ ඉඳලා පැවතගෙන ආපු ඒවා නෙවෙයි. පිටුදෙනි ඊයේ කෙස් කියලා තමුන් මේක අල්ලලා ස්පර්ශ කරා නම් කයයි පොට්ටබ්බයි කාය විඥානයි. ඒක අද වෙනේ කරනකොට ඊයේ අල්ලපු කෙස්ම අදත් අල්ලනවා කියලා හිතපුවොත් ඊයේ අල්ලපු කෙස් ටික ඒ මොහොතේ මිතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. ඊයේ අල්ලපු කෙස් කියලා තමුන් මෙනෙහි කරනකොට මනයි ධම්මයි මනෝ විඥානයි ඒක මානසිකාරයක් පමණයි. අද අල්ලනකොට තමයි කෙස් නැවත උපදින්නේ ස්පර්ශය ආරා. ඊයේ ස්පර්ශ කරා නම් මීට අවුරුදු 10කට කලින් ස්පර්ශ කළා අද තමුන් කියනවා නම් මේ අවුරුදු 10ක් තිස්සේ පැවතිච්ච කෙස් කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දහම් න්‍යායට පිටුපානවා රූපය තමුන්ට. තමුන් ඉපදිච්ච දා ඉඳලා හෝ ඉපදෙන්න කලින් ඉඳලා හෝ පැවතගෙන ආවා කියලා තමුන් හිතන්නේ. එහෙනම් පින්වතුනි අපි නිවන් දකින්නේ කොහොමද? රූපයෙන් මිදිලා. මේ රූපය සදාකල් පැවතිච්ච. මේ රූපය අතීත කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආපු එකක් හැටියට පනවලා කොහොමද පින්වතුනි රූපයෙන් මිදෙන්නේ? තවදුරටත් රූපයටම බැහැ ගන්නවා මිසක් රූපයෙන් මිදෙන්න අවස්ථාවක් නෑ. පින්වතුනි අපි විවිධ භාවනා ක්‍රම වඩලා ලෞකික යම් කිසි භාවනා ක්‍රමයක් දිනු කරලා දකින්න ගිය ජීවිතේ මං දෙවියෙක් වෙලා හිටියා. ඊට කලින් ජීවිතේ මං අහවල් විදියේ සිටුවරයෙක් වෙලා හිටියා. ඊට කලින් ජීවිතේ මම අහවල්ුන්ගේ දරුවා වෙලා හිටියා. පින්වතුනි මීට කලින් ජීවිතේ අහවල් උත්තමයෝ බණ කියද්දි මං මේ බණ ආගෙන මෙහෙම හිටියා කියා ඒ යමෙකුට අතීතයේ කල්ප ගානකටත් එහා ඉඳලා මම ආවා කියලා පැනවෙනවද නැද්ද? අතීතයේ මං අහවල්ුන්ගේ අහවල්ු භාග්‍යවතුන් වහන්සේගේ අහවල්ු සිද්ධාර්ථ රජුරුවන්ගේ අහවල්ු
උන්වහන්සේගේ බණ ආපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අහවලු. මම බිම්බිසාර රජතුමාගේ අහවලු. පින්වතුනි මම කියන තැනක් මේ මොහොතේ පනවගෙන දැන් මේ රූපය කියන එක මේ ජීවිතේ ගෙවිච්ච අවුරුදු 20 30 40 ඉඳලා විතරක් නෙවෙයි මීට අවුරුදු 2600කටත් ඒ පිටහට ගිහිල්ලා පින්වතුනි මේ රූපය කල්ප කාලාන්තරයක් අතීතයට අපසට ගිහිල්ලා එතෙන් ඉඳලා එන මම කියලා ආයෙත් පනවගෙන රූපයටම බෑගෙන දැන් තමු කොහොමද රූපයෙන් මිදී නිදහස් වෙන්නේ පින්වතුනි තමු අතීත කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආපු මමාද මිනිස්සෙක් කියලා මේ ධර්මය අහලා මේ තැන ඉන්නවා කියලා පනවගෙන ඉන්න තාක්කල් අතීතේ කල්ප කාලාන්තරයක් තිස්සේ ආපු රූපේකුත් පනවගෙන ඒ රූපේ මද මම විදිහට මෙතන ඉන්නවා කියලා පනවගෙන කොයිතරම්නම් ගැටෙන හිතේ ඇති කරගන්නවා පින්වතුනි තමු යම් මොහතක උදාහරණයක් කල්පනා කරන්න යම් පුද්ගලයෙක් කියනවා අතීතයේ කල්ප කාලාන්තරයකට පිටහ මං අහවලු විදියට උත්පත්තිය ලැබුවා පින්වතුනි මම අහවලු විදියට උත්පත්තිය ලැබලා අද මේ ජීවිතේ නිවන් දකින්න ධර්මය අවබෝධ කරගන්නට මෙතනට ආවා කියලා කියනවා ආයෙත් මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ රූපය ගැන මම යථාර්ථයෙන් දැකලා මම නැවතත් කියනවා අතීතයේ ඉඳලා ආපු මම පණවන්න බෑ අතීතයේ මම කිව්වා මං ආවල්ලු කියලා නමුත් රූපය බිඳිච්ච තැන රූපය විනිවිද දැක්ක තැන ආවල් ජීවිතේ මම හිටියා කියලා කොතනකවත් පණවන්න බෑ කියලා මම නැවත කියද්දි පින්වතුනි තමු රූපය තුල බෑගෙන නම් ඉන්නේ තමුන්ට ඒක ගැටීම සඳහා හේතු වන කාරණාවක් වෙනවා. පින්වතුනි අපි රූපය ගැන හරියට දන්නේ නැති තාක්කල් අතීතයේ ඉඳලා ආපු මම අතීතයේ ඉඳලා පැවතගෙන ආපු රූපයක් පනවන. නමුත් රූපයෙන් මිදිච්ච තැන ගිය ජීවිතේ මම සිද්ධාර්ථ රජුරෝ යටතේ හිටියා කිව්වත් ගිය ජීවිතේ මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ජීවමානව උන්වහන්සේ වැඩ ඉදි සිවුරු පොරවගෙන හිටියා කිව්වත් පින්වතුනි අද මේ මොහොතේ එක වැඩක් තියෙනවද? වැඩක් නෑ හේතුව පින්වතුනි ගිය ජීවිතේ මම හිතපු එක මේ මොහොතට ඇඳ ගන්න තියෙන්නේ මන ධම්ම මනෝවිඤ්ඤාණ තුලින්ම මිසක් මනයි ධම්මයි කියන්නේ මාර ධර්ම නම් මනෝවිඤ්ඤාණ කියන්නේ මාර ධර්ම නම් අතීතයේ හිටපු මාව මේ මොහොතේ අතීතයේ මං අහවල්ුන්ගේ තන අහවල් විදියට හිටියායි කියන එක මාර න්‍යායටම කොටු වෙච්ච දෙයක්මයි මාර ධර්මයටම කොටු වෙච්ච දෙයක්මයි එහෙනම් පින්වතුනි අතීතයේ මගේ පම්පෝරිය කොච්චර කිව්වත් වැඩක් තියෙනවද එහෙනම් පින්වතුනි රූපේ මිදී නිදහස් වෙන්නට නම් අතීත රූපේනුත් මිදෙන්න ඕනේ අනාගත රූපේනුත් මිදෙන්න ඕනේ එවිටයි පච්චුප්පන්න රූපෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් යමෙක් පච්චුප්පන්න මොහොතේ රූපෙන් මිදී නිදහස් වෙනවා නම් ඒ උත්තමය පින්වතුනි අතීතයේ අහවල් රූපෙන් හිටියා අහවල්ුන්ගේ අහවල් පුතා වෙලා හිටියයි කියන රූපේනුත් මිදී නිදහස් වෙනවා එහෙනම් පින්වතුනි දැන් ලෝක සත්‍යයට ප්‍රශ්න ආවට එදා අහවල්ුන්ගේ පුතා විදියට ඒ රූපය තුල හිටපු කෙනා අද රූපේ විදිනකොට ඒ පුතා කියන රූපේ මිදෙනකොට අසුතවත් පුතග්ජනයාට මන්ද මානසික මට්ටමක් තියෙන පුතග්ජනයාට පින්වතුනි ඒක ප්‍රශ්නයක් වෙනවා එදා එකක් කිව්වා දෙකක් කිව්වා කියලා එහෙනම් පින්වතුනි අපි දැනගන්නට ඕනේ යමෙක් රූපය තුල බැහැගෙන ඉන්න තාක්කල් යමෙක් මේ රූපයම සැපේ සුඛේ සතුට නිවන කරගෙන ඉන්න තාක්කල් ඒ සත්‍යයට රූප ආරම්භයගෙනම ප්‍රශ්න එනවා මේ දැන් කියන එක පින්වතුනි සද්ද රූපය දැන් තමුන්ට මේ කියන එක අරහා ප්‍රශ්නයක් එනවා නම් තමුන්ට සද්ද රූපය අරහාමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සෝතයත් සද්දයත් සෝත විඥානයත් කියන සෝත විඥානය කියන්නේ ඇසීම සෝතයත් සද්දයත් සෝත විඥානය පින්වතුනි ඇසීම සඳහා හේතු වුණා හරියට මේ කියන ආලෝකයයි ගහයි
මහ පොළොවයි ප්‍රත්‍ය කරගෙන ඡායාව වැටෙනවා වගේ. පින්වතුනි දැන් මේ සෝතේ මේ කියන සද්දේ මේ කියන ඇසීම කියන මේ තුන් සිද්ධාන්තයේම ප්‍රත්‍යේක රාශී වීම හේතු කොටගෙන ඇසීම විද්‍යමාන වුණා මිසක් ඒක කන ඇතුළේ ඉඳලා ඒක සද්දය ඇතුළේ ඉඳලා ඒක ඇසීම තුල ඉඳගෙන ආව කියලා මේ තුනේ කොයිකටවත් පණවන්න බෑ. එහෙනම් පින්වතුනි යමෙකු මේ ඇහෙන එක අරමුණු කරගෙන ප්‍රශ්නයක් ඇති කර ගන්නවා නම් තර්කයක් ඇති කර ගන්නවා නම් පින්වතුනි ඒක ධර්මයේ වෙන්න බෑ. ඒක මාර න්‍යායයටමයි අයිති, මාර ධර්මයටමයි අයිති. මොකද මේ උත්තරීතර බුද්ධ ශාසනයේ ශ්‍රී සද්ධර්මය නම් අතක්කාවචරයි. ඒක තර්කයකට නගන්නට බෑ. තමුන් යමක් ගැන තර්ක කරනවා නම් ඒ තර්කය ඇති වෙලා තියෙන්නේම මාර ධර්මයේ එකයි, මාර න්‍යායයි එකයි. එහෙනම් පින්වතුනි මාර ධර්මයේ මාර න්‍යාය බාහිරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මාර ධර්මයේ මාර න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ මේ කියන එක තුල නෙවෙයි පින්වතුනි, යෝග ආහන එක තුල. සෝතය සද්දය සෝත විඥානයත් කියන ඔය සිද්ධාන්තේ ක්‍රියාත්මක වෙන්නේ මෙතන නෙවෙයි ඔතන. චක්කුව රූපය චක්කු විඥානයත් නැමැති සිද්ධාන්තේ ක්‍රියාත්මක වෙන්නේ මෙතන නෙවෙයි ඔතන. එහෙනම් මේක දැකලා තමු තර්කයක් අදා ගන්නව නම් ප්‍රශ්නයක් අදා ගන්නව නම් ඒ තුන් සිද්ධාන්තේ ක්‍රියාත්මක වුණේ ඔතන මිසක් මෙතන නෙවෙයි. එහෙනම් පින්වතුනි බාහිරයට කවදාවත් අපිට වරද පටවන්න බෑ. ඒ යමෙක් බාහිරයට වරද පටවනවා නම් අහවල් රූපය තුලයි අහවල් වෙනස් වීම තිබුණේ. අහවල් සද්ද රූපය තුලයි වෙනස් වීම කලේ. එදා එකක් කිව්වා දෙකක් කිව්වා කියලා අහවල් සද්ද රූපයට වෙනස පනවනවා නම් ඒ ඔස්සේ තර්ක කරනවා නම් පින්වතුනි බාහිරේ නෙමෙයි සද්ද රූපේ ජීවමාන උනේ තම තමුන්ගේ ඔන්න ඔය කියන සෝතය සද්දය සෝත විඥානය කියන තුන් සිද්ධාන්තේ ක්‍රියාත්මක උනේ ඔතන. එහෙනම් පින්වතුනි තර්කය ඇවිල්ලා තියෙන්නේ බාහිරයත් එක්කද තුන් සිද්ධාන්තේ ක්‍රියාත්මක වෙච්ච අවිද්‍යා තෘෂ්ණා සහගත ලෝක ධාතු ඉපදිච්ච ඔතන. එහෙනම් පින්වතුනි ඔතන තුන් සිද්ධාන්තේ ක්‍රියාත්මක වෙලා ප්‍රශ්නය උත්පාදනය වුණා, තර්කය උත්පාදනය වුණා, ගැටීම උත්පාදනය වුණා. එහෙනම් දැන් ප්‍රශ්නේ පින්වතුනි බාහිරයට පටවන්න එපා. වරද හැටියට දැකගෙන වරද කාගේද කියලා දැනගෙන වරදට හේතු වෙච්ච අවිද්‍යාව තෘෂ්ණාව බිඳිච්ච තැන බාහිර රූපයෙන් මිදෙනවා. පින්වතුනි මේ කියන මාර ධර්මයට අයිති, මාර න්‍යායට අයිති මේ සියලු චක්කු රූප, සෝත රූප, ගාන රූප, රස රූප, જીවහා රූප, කාය රූප ඔය සියලු ආකාරයේ සබ්බ රූපේන්වත් මිදී නිදහස් වෙනවා. එහෙනම් පින්වතුනි තවදුරටත් ඉදිරියට රූපේ මිදී කොහොමද නිවනට යන්නේ, නිවන සාක්ෂාත් කරගන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුකූලව කොහොමද මේ රූපයෙන් මිදෙන්නේ කියන කාරණාව දැක ගන්නට යම් ධර්ම කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ මොහොතේ මුලින්ම දැනගන්නට ඕනේ රූපයෙන් මිදෙන්නට කලින් රූපය සමුදය වෙන විදිහ. රූපය සමුදය වෙන තැන හරියට දැකගත්තා නම්, රූපය උදා වෙච්ච භව හරියට දැනගත්තා නම් අතීතයක් පනවන්නේ නැතිව, අතීතයක් එක්ක සාපේක්ෂ කරන්නේ නැතුව, තාමත් අනාගතයේ පතපතා ඉන්නේ නැතුව පින්වතුනි පච්චුප්පන්නේ උපදින්නා වූ රූපේ විදර්ශනා කළා. පච්චුප්පන්නං චේ ධම්මං තත්‍ර විපස්සති කියන ඒ ප්‍රත්‍ය උත්පාදනය වන මොහොතේදී යමකට කෙනෙකුට ආපු තැනකට ගිය තැනකට පනවන්නේ නැතුව මේ රූපේ විදසුන් වඩලා මේ කියන උත්තරීතර නිබ්බාණං පරමං සුඛං කියන උත්තරීතර සුඛය ඔය උත්තරීතර අවබෝධය ලබා ගන්නට පුළුවන්. ඒතං සන්තං ඒතං පණීතං කියනකොට ශාන්ත වූ ප්‍රණීත වූ රූපයක් නොවේ. ශාන්ත වූ ප්‍රණීත වූ රූපේ මිදිච්ච තන ශාන්ත භාවය, ප්‍රණීත භාවය අවබෝධ කරගන්නට පුළුවන්. නිවන දකින්නට පුළුවන්. නමුත් දැකපු කෙනෙක් නැති, දැකපු තැනක් නැති ආකාරයේ වූ මේ උත්තරීතර ධම් සිද්ධාන්තය අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට මේ
රූපයෙන් මිදෙන මඟ අවබෝධ කරගන්නට උත්සාහ කරගනිමු. නමුත් ඒ සඳහා රූපයේ සමුදය වෙන හැටි මුලින්ම දැකගෙන ඒ සමුදය තුලින් නිරෝධය කරා යන්නේ කොහොමද කියලා දුක්ඛ නිරෝධයත් නිරෝධ මාර්ගයත් අවබෝධ කරගන්නට ඉදිරියේදී උත්සාහ කරමු. මේ කිව්වා වූ ධර්මකාරණා කීපය තම තමුන්ට මෙතුවක් කාලයක් රූපය අතීතයේ සිට පැවතගෙන යනවා කියන තැන ඉඳගෙන ගත්තා වූ ඒ වැරදි සිද්ධාන්තයෙන් වැරදි මගින් අත් මිදී නිදහස් වීම පිණිසම මහා ප්‍රඥා පාරමිතාව ප්‍රඥා පහුරක් බවටම පත්වෙත්වා ප්‍රඥා ඇස විවර වීම සඳහාම මේ රූපයේ සමුදය නැමැති ක්‍රියාවලිය තම තමුන්ට මහා හේතු සම්පත්තියක් වේවා. මේ ධර්මය යම් ආකාරයකින් අවබෝධ කරගන්නට යම් අංශුමාත්‍රයක උත්සාහයක් අදිෂ්ඨානයක් වීර්යයක් යෙදුවා දේ සියල්ල මේ සත්‍ය ප්‍රඥා ආලෝකයේ උත්පාදනය වීම පිණිස මහා පාරමිතා ධර්මයක් බවටම පත්වෙත්වා. සාදුකාරයක් දෙන්න. සාදු සාදු